හරි. දැන් ළමයි අපි ගිය සතියේ ක්ලාස් එකේ ඔයගොල්ලන්ගේ 6 ශ්‍රේණියේ දෙවන වාරේ පාඩම් වල අපි ගිය සතියේ ක්ලාස් එකේ ඉවර කරා මේ සාධක සහ ගුණාකාර පාඩමනේ. ඒක මම දවස් දෙකක් කරානේ. පළවෙනි දවසේ කරේ සාධක. එක දවසක් සාධක කරා. ගිය සතියේ ගුණාකාර කරා. දැන් මේ ක්ලාස් දෙකටම හිටියේ නැති ළමයි ඉන්නවද? ක්ලාස් දෙකටම ගිය සතියේ සහ කලින් සතියේ ඉන්නවා. එතකොට ඒක පුතාලා ඔයගොල්ලෝ රෙකෝඩින් ඉල්ලගෙන බලලා ඒ ටික ලියන්න ඕනේ. හරිද? ක්ලාස් දෙකේම රෙකෝඩින් ටික ඉල්ලන් බලලා ඒ ටික ලියන්න ඕනේ, ගණන් ටික හදන්න ඕනේ ඈ. හරි. දැන් ළමයි අපි එතකොට දැන් අද අලුත් පාඩම තමයි පටන් ගන්නෙ. සරල රේඛීය තල රූප පාඩම. හොඳයි අච්චපොතයි ටියුට් එකයි ළඟට ගන්න. දැන් ළමයි ඔයගොල්ලෝ ටියුට් සහ පේපර්ස් ළමයි කීප දෙනෙක් ඇවිල්ලා අරන් ගියා. හරි එක්මිකෙන් සහ මෙහි කෙහෙල්ලැල්ලේ පන්තිල් ළමයි මේ අපේ ගෙදරින් තමයි ටියුට්ස් පේපර්ස් ගන්න ඕනේ. මේ සතිය ඇතුළත ඒ ටික අනිවාර්යෙන් ගන්න. හරි අලුත් ටියුට් එකයි ඔයගොල්ලන්ගේ ටෙස්ට් පේපර් එක ගන්න ඕනේ. හරි ඒක අනිවාර්යෙන් කරන්න. මම පන්ති ආයි පටන් ගත්තාම බලනවා. නැත්නම් ඊළඟ මාසේ ඒක ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා අතේ හරි එවුවොත් මට බලලා දෙන්න පුළුවන්. නේද? ආයි ලබන මාසේ ආයි ටියුට් ගන්නෙද්දි පේපර්ස් ගන්නෙද්දි නේ. මේ මාසේ ඒ පේපර් එකයි ටියුට් එකයි ගන්න ඕනේ. හරි. එක්මේකේ ළමයි එක්මේකෙන් ගන්න, කෙහෙල්ලල් ළමයිට අපේ ගෙදර ඇවිල්ලා එහෙන් ගන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් ඕගොල්ලන් ළමයි මේ වෙද්දි අපි පාඩම් නේද? ඉවර කරලා තිනවා 11ක්. පාඩම් 11ක් ඉවරයි නේ. ඔව්. දැන් අලුත් පාඩම අද පටන් ගන්නෙ සරල රේඛීය තල රූප. සරල රේඛීය තල රූප මාතෘකාව දාන්න. සරල රේඛීය තල රූප. සරල රේඛීය තල රූප. හරි 12 වෙනි පාඩම. හරි ඉක්මනට මාතෘකාව දාන්න ඉක්මන් කරන්න. සරල රේඛීය හරි නේද? සරල රේඛීය තල රූප 12 වෙනි පාඩම. හොඳයි. දැන් හරි ඔයගොල්ලෝ ළමයි පැන්සලක් තියෙනවද? පැන්සලක් නැත්නම් ඉක්මනට පැන්සලක් ගන්න ඕනේ. හරි පැන්සල හොඳට උල් කරගන්න. මකණයක් තියෙනවද ළඟ? පැන්සලක්, මකණයක්, අඩි කෝදුවක් තියෙන්න ඕනේ. තියෙනවා නම් ටක් ගාලා ඒ ටික ළඟට ගන්න. අච්චු පොත, පැන්සල, මකණය, පෑන, ලියන පොත. හරි ඒ ටික ළඟට ගන්න ඔක්කොම. දැන් අද මේ පාඩම කරද්දී ඒ ටික ඕන වෙනවා. හරි. හොඳයි. එතනම අපි අද මුලින්ම මේ පාඩමේ ඉගෙන ගන්න මේ තල රූපයක් කියලා කියන්නේ මොකක්ද කියන එක. නේද? දැන් අපිට ළමයි එක එක රූප වර්ග හම්බ වෙනවනේ. නේද? සමහර රූප ගත්තොත් අපිට ගන්න පුළුවන් තල රූප. මොකක්ද ළමයි තල රූපයක් කියලා කියන්නේ? නේ? ඔව්. තල රූපයක් කියලා කියන්නේ මොකක්ද? කාටද කියන්න පුළුවන්? තල. හරි. අපි තල රූප වලට එන්න කලින් ඉස්සෙල්ලා බලමුකෝ රේඛා. මේ මොකක්ද ළමයි මේ රේඛා ඛණ්ඩයක් කියලා කියන්නේ? රේඛාවක් කියලා කියන්නේ මොකද්ද? රේඛාවක් කියලා කියන්නේ මොකද්ද? රේඛාවක්. ඉරක් කියලා කියනවා ඔයගොල්ලෝ ඉරක්. නේද? අපි ගොඩක් වෙලාවට ගණිතයේදී රේඛා එහෙම අඳින්න වෙනවනේ. රූප අඳිද්දි රේඛාවක් අඳින්න වෙනවනේ. ඔව්. හරි රේඛාවක් කියලා කියන්නේ මොකද්ද? මොකද්ද රේඛාවක් කියලා කියන්නේ? දැන් අපිට ළමයි ඕන තරම් රේඛා පේනවා නේ. දැන් දොර දිහා බැලුවාම රේඛා පේනවා. ඈ
ඔව් සිරස් වෙන්න පුළුවන්, තිරස් වෙන්න පුළුවන්. නේද? ඇලවෙලා තියෙන්න පුළුවන්. මොකක් හරි නිකන් රේඛාවක්. දැන් මම මේ බෝඩ් එකේ ඇඳුවොත් ළමයි මේක මොකද්ද? මේක රේඛාවක්. හරිද? මේ ඇඳ එක රේඛාවක්. හරි. මේ ඇඳ එකත් ඉතින් රේඛාවක්. හරි මේක ඉතින් හරි කෙලින් අඳින්න පුළුවන් නැත්නම් හරි මෙහෙම අඳින්න පුළුවන්. සිරස් අඳින්න පුළුවන්, තිරස් අඳින්න පුළුවන් නේ. හරි මෙහෙම ඇඳුවොත් අපි කියනවා සිරස් රේඛාවක් කියලා. සිරස් රේඛාවක්. මෙහෙම ඇඳුවොත් තිරස් රේඛාවක්. ඈ? ඔව්. වද? පාඩමද? පාඩම ළමයි 12 වෙනි පාඩම. සරල රේඛීය තල රූප. මාතෘකාව දාන්න පොතේ. හරි නේද? හරි පොතේ මාතෘකාව දාන්න සරල රේඛීය තල රූප 6 පන්තියේ 12 වෙනි පාඩම. හරි. ළමයි දැන් අපි මේ වගේ මේ අඳින ඉරි වලට කියන්නේ රේඛා කියලා. නේ රේඛාවක්. ඔයගොල්ලන්ට මතකයි. එතකොට මේවා ඔයගොල්ලෝ ඕන තරම් රේඛා ඇඳලා ඇතිනේ. දැන් ඉස්කෝලේ ගියාමත් ඔයගොල්ලෝනේ චෝක් කෑල්ලක් හරි මාක පෙන් එකක් හරි අරගෙන නේ බෝඩ් එකේ ඇඳලා තියනවාද මේ වගේ රේඛා? නැත්නම් පොතේ හරිනේ පැන්සලෙන් පුතාලා ඇඳලා තියනවාද පෑනෙන් රේඛා? අඩි රූල තියලා අඳින්න පුළුවන්. නිකන් ඔහම ඇඳගෙන යන්න පුළුවන්. නේ එතකොට මෙහෙම නිකන් අපි ඇඳගෙන ගියොත් අර පොඩ්ඩක් මේක ඇද වෙනවා. ඔව්. හොඳයි. දැන් ළමයි මේවට අපි කියන්නේ රේඛා කියලා. අර රේඛා ඉරි කියලා කියන්නේ ඉරක් තමයි. ඉතින් ඉරි කිව්වත් හරි අපි සාමාන්‍යයෙන් ගණිතයේදී කියන්නේ ළමයි මේ ඇන්දේවට මොනවා කියලාද? රේඛා කියලා. මතකයිද රේඛා? ඔව්. ඊට පස්සේ ළමයි මොකද්ද මේ රේඛා ඛණ්ඩයක් කියලා කියන්නේ මොකද්ද? නෑ අඳින්න බෑ මොකුත්. අහගෙන ඉන්න තාම මොකුත් මම ලියන්න කිව්වෙත් නෑ, අඳින්න කිව්වෙත් නෑ. මාතෘකාව විතරයි දාන්න කිව්වේ. හැමෝම මාතෘකාව දාන්න ඕනේ. සරල රේඛීය තල රූප 12 වෙනි පාඩම කියලා. එච්චරයි. දැන් අහගෙන ඉන්න. හරි තේරෙනවද? හොඳයි. දැන් ළමයි මේ වගේ අපි මේ අඳින ඉරකට කියනවා රේඛාවක් කියලා. හරි. ඊට පස්සේ ළමයි මොකද්ද මේ රේඛාවක් කියන්නේ? හරිනේ. රේඛා ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? රේඛා ඛණ්ඩයක්. අන්න. රේඛා ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? රේඛා ඛණ්ඩය. මොකද්ද ළමයි රේඛා ඛණ්ඩයක් කියලා කියන්නේ? රේඛා ඛණ්ඩයක්. කාටද කියන්න පුළුවන්? දැන් රේඛාවක් කියලා කියන්නේ අපි දිගට ඇදගෙන යන නේද කෙලින් හරි ඔහොම වක්‍ර හරි ඇදගෙන යන රේඛාවක්. දිගටම ඇදගෙන යන රේඛාවකට කියනවා නේ රේඛාවක්. වක්‍ර හෝ කෙලින් යන සරල රේඛාවක්. මොකද්ද ළමයි රේඛා ඛණ්ඩයක් කියන්නේ? කියන්න බලන්න. හරි නෙත්මි කියන්න බලන්න රේඛා ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? දිදුල පුළුවන්ද කියන්න? නෑ රේඛා නෑ වැරදි. හරිද? රේඛා ඛණ්ඩයක් කියලා කියන්නේ රේඛාවකින් කොටසක්. අපි දිගට ඇදගෙන ගිය රේඛාවකින් කොටසක් ගත්තොත් මේ දැන් මම මේක දිගට ඇදගෙන ගිය රේඛාවක් නේ. මම මේකෙන් ළමයි මෙන්න මේ කොටස ගන්නවා. මේ කොටස ගත්තොත් මෙන්න. මේ දිගට ඇඳ රේඛාවකින් කොටසක් ගත්තොත් අපි ඒකට කියනවා රේඛා ඛණ්ඩයක් කියලා. මොකද්ද? රේඛා ඛණ්ඩයක්. රේඛාවක කොටසක්. මේකෙත් එහෙමයි. දැන් මේ දිගට අරන් ගිය රේඛාවේ මම ගන්නවා මේ වගේ පොඩි කොටසක් නේ. ඔය මේකෙන් කොටසක් ගත්තා. මොකද්ද කියන්නේ? රේඛා ඛණ්ඩයක් කියලා කියනවා. ඔව්. තමයි හරි කෙලින් ඇද නැතුව, ඇද වෙන්නේ නැතුව. හරි කෙලින් ඉහළට හරි මේ පැත්තට හරි පැත්තට හරි කෙලින් ඇදගෙන යන මෙන්න මේ වගේ රේඛා වලට කියන්නේ සරල රේඛා කියලා. සරල රේඛා. මේ වගේ මේ වක්‍රව අදින රේඛා වලට කියනවා ඇද නේ අර නිකන් නායක සර්පෙක් යනවා වගේ නේ සර්පය යනවා වගේ ඒ වගේ රේඛාවක් ගත්තොත් මොකක් කියලාද කියන්නේ වක්‍ර රේඛා කියලා කියනවා වක්‍ර රේඛා මේ වගේ සරල රේඛාවකින් කොටසක් ගත්තොත් මේකට ළමයි අපි කියන්නේ සරල රේඛා ඛණ්ඩයක් කියලා සරල රේඛා මොකද්ද ඛණ්ඩය මොකද අහගන්න හරි දිගට යන රේඛාවකින් කොටසක් ගත්තොත් හරි කෙලින් ඇද නැතුව හරි කෙලින් යන රේඛාවකින් කොටසක් ගත්තොත් ඒකට පුතාලා කියන්නේ සරල රේඛා ඛණ්ඩයක් කියලා. ඊට පස්සේ ඇද සහිතව වක්‍ර රේඛාවකින් කොටසක් ගත්තොත් මේකට අපි කියන්නේ වක්‍ර රේඛා ඛණ්ඩයක් කියලා. ඒක තේරෙනවද? වක්‍ර රේඛා ඛණ්ඩය. මේක සරල රේඛා ඛණ්ඩයක්. මේක වක්‍ර රේඛා ඛණ්ඩයක්. මට කියන්නේ හැමෝටම මේ කිව්ව දේ තේරෙනවද? සරල රේඛා ඛණ්ඩයක් කියන්නේ මොකද්ද?
වක්‍ර රේඛා ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? හොඳයි. අපි ඉස්සෙල්ලා මේ දෙක ඇඳගමු. හරි. දැන් මෙහෙමයි ලියන්න ඕනේ. මම ඉස්සෙල්ලාම මෙහෙම කියන්නම් බලා ගන්න. ඉස්සෙල්ලාම අපි සරල රේඛා ඛණ්ඩය කියලා දාලා ඇඳගමු සරල රේඛා ඛණ්ඩයක්. සරල රේඛා ඛණ්ඩයක් කියලා දාලා හරි. කියන්න අපේ අනුමාත්‍රකාවක් වගේ ඕනනම් සරල රේඛා ඛණ්ඩය කියලා දාන අනුමාත්‍රකාව. සරල රේඛා ඛණ්ඩය. ඉක්මන් කරන්න. සරල රේඛා ඛණ්ඩය. හරිද? හොඳයි. දැන් සරල රේඛා ඛණ්ඩයක් අදිද්දි ගන්න අඩි රූල ඔයගොල්ලෝ ගාව තියෙන අඩි කෝදුව ගන්න. අඩි රූලයි පැන්සලයි අරගෙන මේ වගේ අඩි රූල තියලා හරි අඩි රූල තියලා පැන්සලෙන් අඳින රේඛා ඛණ්ඩයක් ඇද වෙන්නේ නැතුව අඳින්න ඕනේ. ඇද වෙන්නේ නැතුව අඳින්න. හරි. මේ මොකක්ද එතකොට ළමයි? සරල රේඛා ඛණ්ඩයක්. හරි. ඊට පස්සේ දාන්න ළමයි අඩි රූල තියලා පැන්සලෙන් කොහොම ඇදගෙන ගියා නම් හරිනේ. අඩි රූල තිබ්බා පැන්සලෙන් කොහොම ඇදගෙන යන්නේ. මෙන්න සරල රේඛා ඛණ්ඩයක්. ඊට පස්සේ දාන්න වක්‍ර රේඛා ඛණ්ඩයක් කියලා. වක්‍ර රේඛා ඛණ්ඩය නේ වක්‍ර රේඛා ඛණ්ඩය. හොඳයි. ඉක්මනට මාතෘකාව දාලා පටන් ගන්න ඕනේ. සරල රේඛීය තල රූප කියලා දාලා 12 පාඩම. හරි. හැමෝම ඇඳන් තමයි සරල රේඛා ඛණ්ඩය කියලා දාලා අඩි කුවද ලියලා මේ අඩි රූල තියලා අඩි කෝදුවම තියලා පැන්සලෙන් කොහොම ඇදගෙන යන්න රේඛාවක්. කෙලින් හරි පැත්තට හරි ඇදේට හරි. හැබැයි හරි කෙලින් යන්න ඕනේ. රේඛාව ඇද වෙන්න බෑ. කොහාට ඇඳක් කමක් නැහැ. හරි උඩට ඇඳත් පැත්තට ඇඳත් මේ පැත්තට ඇඳත් රේඛාව පොඩ්ඩක්වත් ඇද වෙන්න බෑ. හරි කෙලින් යන රේඛාවක් ඈ. හරි. දැන් වක්‍ර රේඛා ඛණ්ඩයක් අදිද්දී අඩි රූල තියලා අඳින්න බෑ. ඇයි ඒ? වක්‍ර රේඛා ඛණ්ඩයක් අඳින්න කිව්වොත් අඩි රූල තියලා අඳින්න බෑ. ඇයි ඒ? වක්‍ර රේඛා ඛණ්ඩයක් කියන්නේ මේ හරි කෙලින් අඳින එකක් නෙමෙයිනේ. නේ? ඇදට අඳින්න බෑ. වක්‍රනේ එතකොට නිකන් ඔහම පැන්සල අරගෙන අතින් ඔහම ඇදගෙන යන්නේ. නේ? අන්න. ඔන්න වක්‍ර රේඛා ඛණ්ඩයක්. වක්‍ර රේඛාවකින් කොටසක් මේ. සරල රේඛාවකින් කොටසක් මේ. හරිද? එක්වම් කරන්න. හරි. ඔව් වක්‍ර රේඛාව ඇදයි. නේ ඒකයි වක්‍රය කියලා කියන්නේ. වක්‍රය කියන්නේ කෙලින් නෙමෙයිනේ. ඇදයි. හරි වක්‍ර රේඛාවක් ළමයි කෙලින් යන්නේ නැහැ නේ ඇදයි. පැහැදිලිද? ඔව්. හරි. ඇඳද හැමෝම? ඇඳා. හරි. දැන් මම අහනවා මේ වගේ සරල රේඛා සහ මේ වගේ වක්‍ර රේඛා ඔයගොල්ලෝ දකින අවස්ථා කියන්න බලන්න. සාමාන්‍ය ඔයගොල්ලන්ට ගෙදරදී නැත්තම් ওই ගමනක් යද්දී මේ වගේ වක්‍ර රේඛා සරල රේඛා දැකපු අවස්ථා ගෙදරත් දැන් ওই කාමරේ ඉඳන් බලද්දී නේ. ඔව්. සාමාන්‍යයෙන් ළමයි මේ සරල රේඛා ගත්තොත් ඔය ගෙදර දොරේ බිත්ති වල අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි පොතක් ගත්තොත් එහෙමනේ. හරි මේ පොත වගේ ගත්තොත් මේකේ තියෙනවා සරල රේඛා මේ පොතේ ධාරය. හරිද? මේක ගත්තොත් තිරස් සරල රේඛාවක්. මේක සිරස් මේ ධාරේ සිරස් නේ.
ඈ අඩි රූල තියෙනවා. ඔව්. හරි අඩි රූලෙත් තියෙනවා තමයි සරල රේඛා. ගෙදර දොරේ බිත්ති වල අපිට ඔය බැලුව හැකි වහලේ මේ පරාලවල ඕන තරම් පේනවා. ඊට පස්සේ තමයි වක්‍ර රේඛා දැකිය හැකි අවස්ථා. වක්‍ර රේඛා. වක්‍ර රේඛා මොන වගේ? ඔය බෝතලේ කෝප්පේ දැන් මේ පෑනෙත් ගත්තොත් මේක වක්‍ර රේඛාවක් නෙමෙයි. වක්‍රයි නේ. හරි. ඒ වගේ එක එක ගත්තොත් ඕගොල්ලෝ මෙතන හරිද? ඕන තරම් අපිට දකින්න පුළුවන් වක්‍ර රේඛා. හරි. ඇද වෙච්ච රේඛා තියෙනවානේ. මොකද? බෝතලේ කෝප්පේ. හරි. දෙකලා තියෙනවා. හොඳයි. එතකොට දැන් ඔතනින් පස්සේ ළමයි අපි එන්න හදන්නේ මේ තල රූප වලට. තල රූප. හරි. එතකොට දැන් මොකද්ද මේ තල රූපයක්? ඔව් හරි. හරි. දැන් ඒ ටික තේරෙනවන්නේ. තල රූප. දැන් අනුමාත්‍රිකාව දාන්න තල රූප. තල රූප. තල රූප. අනුමාත්‍රිකාව තල රූප. හරි දැම්මද? හරි. හොඳයි. දැන් මොකක්ද ළමයි මේ තල රූපයක් කියලා කියන්නේ? අපි වක්‍ර රේඛා සහ සරල රේඛා ඉගෙන ගත්තා නේ. හරිනේ ගයන් ගන්න. හොඳයි. දැන් මොකක්ද තල රූපයක් කියලා කියන්නේ? දැන් අපේ ළමයි බලද්දී එක එක රූප පේනවානේ. හරි එක එක රූප පේනවා. ගෙදර ඉද්දි කොහේ යද්දි රූප පේනවානේ. ඔව්. එතකොට මොකක්ද මේ තල රූපයක් කියලා කියන්නේ? මෙන්න මෙහෙම දෙයක්. අපිට රූපයක් අඳිද්දී අනිවාර්යයෙන්ම සරල රේඛා හෝ මේ සරල රේඛා හෝ වක්‍ර රේඛානේ පාවිච්චි කරන්න වෙන්නේ. දැන් ඔයගොල්ලෝ චිත්‍ර අඳිනවානේ. චිත්‍ර අඳිද්දී සරල රේඛා වක්‍ර රේඛානේ පාවිච්චි කරන්නේ. ඒ වගේ ළමයි සරල රේඛා ඛණ්ඩ සහ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් අපි කිසියම් රූපයක් එකම තලයක දැන් හිතන්නකෝ දැන් මේ බෝඩ් එක පිහිටි තලය මේකට අපි කියන්නේ බෝඩ් එකේ තලය කියලා නේ. දැන් මේක ගත්තොත් බෝඩ් එකේ තලය. මේක ගත්තොත් මේ මොකද්ද? මේ මොන තලයේද? පොතේ කියන්නේ මේක මොන තලයේද? මේක පොතේ තලය. මම මේ අත ගාලා පෙන්නන්නේ තලයක් නේ. මේක බෝඩ් එකේ තලය. ඔව් මේක ළමයි සිරස් නේ. සිරස් තලයක්. සිරස් තලයක්. හරිද? මේ පොතේ තලයක් දැන් මේ වෙලාවේ සිරස් තලයක්. මෙහෙම තිබ්බොත් පොත මේ තලයේ මොන තලයක්ද? මොන තලයක්? තිරස්. ඔව්. මෙහෙම තියෙද්දි තිරස් තලයක්. තිරස්. මෙහෙම තිබ්බොත් සිරස් තලයක්. මම මේ අත ගාලා පෙන්නන්නේ තලේ. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් අත ගාලා දැන් බිත්තියනේ බිත්තිය අත ගාද්දි බිත්ති තලය. බිත්තියේ තියෙන තලය. හරිද? දොරක් අත ගාලා බැලුවොත් දොරේ තලය. අන්න ඒ වගේ අපිට එක එක තල නේද? තලයක් කියන එක තේරෙනවද? හරි තලයක් කියන එක තේරෙනවද? ඔව්. එක එක තල අපිට හම්බ වෙනවානේ. පොතක් ගත්තාම දැන් පොත පෙරළුවාමනේ. හරි මේ පොතේ පිටුවල තියෙන තලය. ඔය තලයනේ. අපි මේ තලයක් මත තමයි රූප අඳින්නේ. දැන් අපි ඕගොල්ලෝ චූටි කාලේ අඳිනවා බිත්ති වල. නේ අතට අහු වෙන මොකක් හරි පාට කූරක් අරගෙන බිත්තිය අඳිනවා මොනවා හරි අම්මා තාත්තා බයිනවා ගහනවා. ඒ අඳින්නේ මොකද්ද? ඔයගොල්ලෝ බිත්ති තලයේ තමයි ඔයගොල්ලෝ රූප අඳින්නේ. ඊට පස්සේ ඉස්කෝලේ යන කාලේ නේ අපි පොතේ ලියනවා. හරි මොන්ටිසෝරි යද්දි නේ චිත්‍රපන්තියේ ඉස්කෝලේදී චිත්‍ර කරද්දි නේ එක එක ඒවා ලියනවා අඳිනවා අකුරු ලියනවා රූප අඳිනවා. ඒ අඳින්නේ ළමයි තලයක් මත. තලයක් නැතුව අපිට අඳින්න බෑනේ. පුළුවන්ද? දැන් ඔයගොල්ලන්ට පෑනක් දීලා මම කියනවා අඳින්න කියලා. රූපයක්. අඳින්න මොකක් තියෙන්න ඕනේද? මොකක් හරි දෙයක් අඳින්න අපි රේඛා සහ වක්‍ර රේඛා තමයි ගන්නෙ නේ. සරල රේඛා සහ වක්‍ර රේඛා වලින් තමයි අඳින්නේ. ඒක අඳින්නත් මොකක් තියෙන්න ඕනේද? පොතක් බෝඩ් අධිගෝධුවක් හරි අධිගෝධුව අරන් පැන්සලත් අරන් මේ වක්‍ර රේඛා හරි සරල රේඛා හරි අඳින්න මේ තලයක් තියෙන්න ඕනේ. නැතු අඳින්න තරක් තලයක් තියෙන්න ඕනේ. ඔව්. පොතක් කියන්නේ තලයක්. ඉතින් මේ පොතේ තලය. තේරෙනවද? තලයක් තිබ්බ නැත්නම් අපිට අඳින්න බෑනේ. හරි පැන්සලක් දුන්නා කියලා අඳින්න තැනක් නැත්නම් අඳින්න බෑනේ. තේරෙනවද? බිත්තිය ගත්තත් දොරක් ගත්තත් මේ තලයක් තියෙන්න ඕනේ. තේරෙනවද? අන්නේ තලයක් මත
තලයක් මත අඳින රූප වලට කියනවා මොකක් කියලාද? තල රූපයක් කියලා කියනවා. ඕනෑම තලයක් මත සරල රේඛා ඛණ්ඩ හෝ වක්‍ර රේඛා ඛණ්ඩ නැත්නම් මේ දෙකම පාවිච්චි කරලා අපි රූපයක් ඇඳොත් ඒකට කියනවා තල රූපයක් කියලා. බලන්න උදාහරණ. ඔන්න මම රූප කිහිපයක් අඳිනවා මේ. මම දැන් මේ ඇඳේ මොකද්ද? මේ ඇඳේ රූපයක්. මේ රූපේට අපිට නමකුත් කිව්වේ හැකි. මොකද්ද මේ නම මේ රූපේ? මේ මං ඇඳ රූපේට කියන නම මොකද්ද? ඔයගොල්ලෝ අහලා ඇති මොකද්ද කියන්නේ? මේ මං ඇඳපු රූපේට කියන නම මොකද්ද පුතා? නෑ ලියන්න එපා. තාම මොකුත් ලියන්න එපා. මම මේ රූප කිහිපයක් ඇඳලා පෙන්නන්නම්. මේකට කියන්නේ මොකද්ද? මේකට කියනවා නමක්. කවුරුත් දන්නේ නැහැ. මම මේ බෝඩ් එකේ ඇඳ මේ රූපය. මේ තල රූපයක්නේ. තලයක් මත ඇඳ රූපයක් මේක. සරල රේඛා ඛණ්ඩ වලින් තමයි මම මේ රූපය ඇඳේ. මේකේ ළමයි සරල රේඛා ඛණ්ඩ 1යි 2යි 3ක් තියෙනවා. සරල රේඛා ඛණ්ඩ 3කින් ඇඳ රූපයක් මේක. මේකට කියන්නේ තල රූපයක්. මේක මොකද්ද? නම ත්‍රිකෝණය. අහලා තියෙනවද ත්‍රිකෝණය? රශී හරි හොඳයි. අනිත් ළමයි අහලා නැද්ද මේකේ නම? ත්‍රිකෝණය. දිදුල අහලා තියෙනවද? දෙව්මි ත්‍රිකෝණය අහලා නැහැ? තියෙනවා. ගණන් ගන්න අහලා තියෙනවා. හරි. එතකොට මේකට ළමයි කියන්නේ ත්‍රිකෝණේ. හරි මේක තල රූපයක්. තව එකක් බලන්න. මේ මොකක්ද? මේකත් තල රූපයක්. අපිට ඕන තරම් ඇඳ හැකියි. මේකටත් තමක් කියනවා මොකද්ද? සම චතුරස්‍රය. මේ ඍජු කෝණාශ්‍රයම ඇඳ හැකිනේ. ඔව්. ළමයි අපිට මේ වගේ දැන් සරල රේඛා ඛණ්ඩ වලින් විතරක් නෙමෙයි වක්‍ර රේඛා වලින් අඳින්නත් පුළුවන්. හරි දැන් හිතන්න සරල රේඛා සහ වක්‍ර රේඛා. දැන් මෙතන බලන්න මම මේ අඳින එක මේකත් මොකද්ද? මේකත් තල රූපයක්. මේ බෝඩ් එකේ තලයේ මත මෙන්න මේ තලයේ මත මම ඇඳ රූප මේක නම් සරල රේඛා ඛණ්ඩක් තියෙනවා වක්‍ර රේඛා ඛණ්ඩක් තියෙනවා. එහෙම නැත්නම් අපිට වක්‍ර රේඛා වලින්වත් ඇඳ හැකිනේ. නේද? ඔය වක්‍ර රේඛා ඛණ්ඩ වලින්වත් ඇඳ හැකි. ඔව් මේවට ළමයි අපි කියන්නේ මොන රූප කියලාද? තල රූප කියලා කියනවා. හරි තව එකක්. මේ වගේත් ඇඳ හැකිනේ. හරි මේකත් ළමයි මොකද්ද? මේකත් තල රූපයක්. හැබැයි ළමයි මේක අර මොකක් වෙලා නැද්ද? වැහිලා නෑ නේද? දැන් මම මේ උඩ ඇඳ රූප හතරම වැහිලා තියෙන්නේ. වැසුණු රූප. ඔව් වැහුණාම අපි ළමයි කියන්නේ සංයුතද විවුත්තද? සංයුත කියලා කියන්නේ වැසුණුද විවුත්ත කියන්නේ ඇරුණු. මතකද? ඔව් මේ රූප හතර ළමයි සංයුත. සංයුත කියන්නේ රූපේ වැහිලා හරියටම. කොහෙන්වත් ඇරිලා නැහැ. නේ? හොඳට බලන්න මම මේ ඇඳ ත්‍රිකෝණය සමචතුරස්‍රය මෙන්න මේ රූපය සංයුත තල රූප. මේ රූපේ මෙතනින් මොනවා වෙලාද? ඇරිලා. මේ ඇරුණු කියන්නේ මොනවාද? විවුත්ත. නේ විවුත්තයි කියන්නේ ඇරිලා. හරි මේවට අපි කියන්නේ විවුත්ත තල රූප. තේරෙනවද? හරි. එහෙනම් මම දැන් මෙච්චරලා මොකද්ද කිව්වේ? තලයක් මත කිසියම් තලයක්. හරි සිරස් තලයක් හරි, තිරස් තලයක් හරි, වෙන මොකක් හරි තලයක් හරිනේ. හරි සමතල තලයක් නේ. සමතල තලයක් මත අපි සරල රේඛා ඛණ්ඩ වලින් හරි, වක්‍ර රේඛා ඛණ්ඩ වලින් හරි නැත්තම් මේ දෙකම පාවිච්චි කරලා හරි නේද? අපි මේ වගේ රූපයක් ඇඳොත් මේවට අපි කියනවා මොනවා කියලාද? මම රූප පහක් ඇඳලා. මේ රූප පහට අපි කියන්නේ මොනවා කියලාද? තල රූප කියලා. ඒක තේරෙනවද හැමෝටම? තල රූපයක් කියන්නේ මොකක්ද කියලා තේරෙනවද? කිසියම් තලයක් මත සරල රේඛා ඛණ්ඩ වලින් හෝ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් හෝ නැත්නම් මේ දෙකම පාවිච්චි කරලා හෝ අපි කිසියම් රූපයක් ඇඳොත් සංයුත රූපයක් හරි විවුර්ත රූපයක් හරි ඇඳොත් අපි ඒකට කියනවා
තල රූපයක් කියලා. හැමෝටම තේරෙනවද? තල රූපයක් කියලා කියනවා. හරි. දැන් ඊට පස්සේ ළමයි මම අහනවා මෙන්න මෙහෙම එකක්. හරි. මෙහෙම ගමුකෝ අපි ඊළඟට. හරි. දැන් ළමයි මේ තියෙන්නේ තල පුෂ්ඨයක්නේ. මේ බෝඩ් එක කියන්නේ තලයක්නේ. ඔව් මේක තලයි, සමතලයි. දැන් අපිට ළමයි හම්බ වෙනවා මෙන්න මේ වගේ ඒවා. දැන් මේක අතකාලා බැලුවේ හැකි ළමයි. සමතලයිද වක්‍රයිද කියලා නේ පුෂ්ඨය. හරිද? මට කියන්නේ මේ බෝතලේ ගත්තොත් හොඳට බලන්න බෝතලේ මේක තලද නැත්නම් වක්‍රද මේ පුෂ්ඨය? සමතලයිද? දැන් මේ බෝඩ් එක නම් අපිට අතගාදී තේරෙනවා සමතලයිනේ. සමතලයි කියන්නේ තල. මේක තල පුෂ්ඨයක්. මේ තලයක් මේක. සමතල තලයක්. හරිද? ඔව් තලයක් කියන්නේ ඒක සමතලයි. වක්‍ර වෙන්නේ නැහැ. තලයක් මත අපිට සරල රේඛා ගන්නයි වක්‍ර රේඛාත් ඇඳ හැකි වක්‍ර රේඛානේ මේවා. මම දැන් අහන්නේ මේ තලය මේක සමතලයිනේ මේ තලය. නේද? මේ බෝතලේ තියෙන මේ මං අත ගන්න එක. මේකට අපිට මොකක් කියන්න බැයිද? ඈ? සමතල, ඒ කියන්නේ තලයක් කියන්න බෑ ළමයි මේකට. මේක මොකද්ද? වක්‍ර පුෂ්ඨයක්. නේ මේ වක්‍ර පුෂ්ඨයක්. මම මේ අත ගාලා පෙන්නන්නේ ඒක හොඳට බලන්න මේ. හරි මට කියන්නේ මේ වගේ වක්‍ර පුෂ්ඨ තියෙන ඒවා අපිට මොන වගේ තැන් වල හම්බ වෙනවද? වක්‍ර පුෂ්ඨ. කියන්න බලන්න උදාහරණ. දැන් තල පුෂ්ඨ තල ඒවා හම්බ වෙනවා අපිට බෝඩ් එකේ පොතේ දොරේ බිත්ති වල තලනේ. වක්‍ර පුෂ්ඨ හම්බ වෙන්නේ මොන වගේ තැන් වලද? කෝප්පේ. හොඳයි. කෝප්පේ අත ගාලා බැලුවත් මේ වගේ වක්‍ර. බෝලේ ඔයගොල්ලෝ ගහන බෝල් පොඩි බෝල, ලොකු බෝල, වොලි බෝල, ෆුට්බෝල, ටෙනිස් බෝල ඒවා ළමයි මොනවද? ඈ වක්‍රයි. අර තලයක් නෑ ළමයි ඒකේ. මේ වක්‍රයි ඈ. දැන් මම මේ වක්‍ර මෙන්න මේ වගේ වක්‍ර සමතල නෑනේ. ඔපි ගන්නත් එහෙමයි. මම මේකේ ළමයි රූපයක් අඳිනවා. බලන්න ඔයගොල්ලන්ට පේනේද කියලා රූපේ. මම දැන් මේ වගේ මොකක් හරි රූපයක් අඳිනවා මේ. හරි. වක්‍ර රේඛා හරි සරල රේඛා දාලා රූපයක් ඇඳලා පේනවද හැමෝටම ඇඳ එක? පේනවද නැත්නම්? හරි මම ඉස්සෙල්ලා මේක ඇඳලා පෙන්නන්නම් කලින්. කලින් බෝඩ් එකෙත් ඇඳලා. හරිද? හොඳයි. දැන් මේක ළමයි මොකද්ද? මේ පොතේ මේ පිටුව තල පුෂ්ඨයක්. තල. මේ තලයක් නේ මේක. ඔව්. මම දැන් මේකේ ඇඳොත් රූපයක් මොකද්ද මේක එතකොට? මේ පොතේ මම මෙහෙම රූපයක් ඇඳොත් සංයුත හරි විවුර්ත හරි නැත්නම් වක්‍ර රේඛා වලින් හරි සරල රේඛා වලින් හරි මේක මොකද්ද? තල රූපයක්. ඒක තේරෙනවද? තලයක් මත ඇඳ රූපේ තල රූපයක්. නේ මම මේ පොතේ ඇඳේ මොකද්ද? ඔයගොල්ලෝ පොතේ අඳින රූප තල රූප. නේ මේක වක්‍ර නෑනේ. ඒ කියන්නේ රේඛා තිබ්බට කමක් නෑ රූපේ. වක්‍ර රේඛා. හැබැයි ළමයි මේක තලයක්නේ. සමතලයිනේ. මේ අත ගාලා බලද්දි සමතලයි. අත යන්නේ සමතලව. හරි. මේ රූපේ ළමයි එතකොට තල රූපයක්. හැබැයි මම මේ බෝතලේ අඳින රූපයක් මම කලිනුත් ඇඳ රූපයක් නේ. දැන් බෝතලේ මම මේ රූපයක් ඇඳා මේකෙත් ඔන්න අපිට සරල රේඛා හරි නේ සරල රේඛා අඳින්නම් හරි ඉතින් වක්‍රයිනේ. මේක ඉතින් වක්‍ර රේඛාව තමයි ඔහොම ඇඳින්න වෙන්නේ මේ. ඔව්. මට දැන් කියන්න මම මේ ඇඳ රූපේට තල රූපයක් කියන්න පුළුවන්ද? මේ ඇඳ රූපේට තල රූපයක් කියන්න පුළුවන්ද? පුළුවන්ද බැයිද? මේ ඇඳ රූපයට බෑ. ඇයි මේ රූපේ ළමයි තලයක නෙමෙයි ඇඳලා තියෙන්නේ. තලයක් නම් හරි කෙලින් වෙන්න බෑ තලේනේ. අර අපි පොතේ ඇඳ වගේ, බෝඩ් එකේ ඇඳ වගේ. ඕ මේ රූපේ ළමයි මෙහෙම නිකන් ඔයගොල්ලන්ට පේනවා නිකන් අර වක්‍ර පුෂ්ඨයක් මත මේ වක්‍ර පුෂ්ඨයක් මත ඇඳ රූපයක්. හරි. ඒතර මේකට ළමයි අපි කියන්නේ තල රූපයක් කියලා නෙමෙයි. මේවා තල රූප නෙමෙයි. තේරෙනවද වෙනස? තලයක් මත අඳින රූප තමයි තල රූප. හරිද? මේ වගේ බෝල වක්‍ර පුෂ්ඨ ගත්තොත් මේවල අඳින රූප තල රූප වෙන්නේ නැහැ. නේ දැන් මේ බෝතලේ මතු පිට සමතල නොවන නිසා හරිද මේ බෝතලයේ මතු පිට ඇඳි මේ රූපය තල රූපයක් නොවේ. තේරුණාද? හරි. ලියන්න මෙහෙම අපි ඉස්සෙල්ලාම පටන් ගමු. හරිද? අනුමාත්‍රකාව දැම්මනේ තල රූප. හරි.
මොකද්ද පැහැදිලි නැත්තේ? හරි අපි ලියමුකෝ මෙහෙම. ලියන්න. තල රූප කියලා දාලා ලියන්න මෙහෙම. ලියන්න. සරල රේඛා ඛණ්ඩ සහ සරල රේඛා ඛණ්ඩ සහ සරල රේඛා ඛණ්ඩ සහ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් වක්‍ර රේඛා ඛණ්ඩ වලින් සරල රේඛා ඛණ්ඩ වලින් සහ සරල රේඛා ඛණ්ඩ වලින් හෝ එහෙම ලියන්නකො සරල රේඛා ඛණ්ඩ වලින් හෝ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් හෝ සරල රේඛා ඛණ්ඩ වලින් හෝ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් හෝ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් හෝ එකම තලයක් මත එකම තලයක් මත එකම තලයක් මත එකම තලයක් මත අඳින රූප අඳින රූප අඳින රූප එකම තලයක් මත අඳින රූප තල රූප ලෙස හැඳින්වේ. තල රූප ලෙස හැඳින්වේ. තල රූප ලෙස හැඳින්වේ. හොඳයි. අපි ළමයි තල රූප කීපයක් මෙහෙම අඳිමු. තල රූප ලෙස හැඳින්වේ. හරි. දැන් ඔයගොල්ලෝ ළමයි අඳින්නේ එතකොට පොතේ තියෙන තලයේ මත පොතේ තියෙන තලයේ තමයි දැන් ඔයගොල්ලෝ අඳින්නේ. මම බෝඩ් එකේ තලයේ මත අඳිනවා. හරි. මේ වගේ තල රූප කීපයක් අඳින්න ඉක්මනට. හරි. මේවා තල රූප. මේ තලයක් මත අඳින රූප නෙමෙයි. මම මේ බෝඩ් එකේ තලයේ මත අඳින්නේ. සමතල තලයක් මත. සමතල තලයක් මත අඳින රූප තල රූප ලෙස හඳුන්වනවා. දැන් මේවා ළමයි අපිට අඳිද්දී සරල රේඛා පාවිච්චි කරන්නත් පුළුවන්, වක්‍ර රේඛා පාවිච්චි කරන්නත් පුළුවන්. ඔය සරල රේඛා පාවිච්චි කරන්නත් පුළුවන්, සරල රේඛා ඛණ්ඩ හෝ සරල රේඛා ඛණ්ඩයි වක්‍ර රේඛා ඛණ්ඩයි පාවිච්චි කරන්නත් පුළුවන්. වක්‍ර රේඛා ඛණ්ඩ විතරක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔය පැන්සලින්. ඔව් දැන් මේක අදිද්දී අඩ රූලක් තියලා අඳින්න. මේකත් අඩ රූල තියලා අඳින්න. මේක තමයි මේ රේඛා ඛණ්ඩයයි මේ රේඛා ඛණ්ඩයයි අඩ රූල තියලා ඇඳලා මේක නිකන් පැන්සලෙන් මේ අතින් නිදහසේ අඳින්න වක්‍ර වෙන විදියට. මේක නම් පැන්සලෙන්ම ඔහම අඳින්න වක්‍ර වෙන විදියට. හරිද? ඔව් ඔය වගේ ඒවා අපිට ඇඳ හැකි ඕන තරන්නේ. හරි. මේකත් එහෙමයි. හරි මම මේ රූප ඇඳ 6ක් උදාහරණ කියලා දාලා අඳින්න. සරල මේ මොකක්ද තල රූප වලට උදාහරණ. තල රූප වලට උදාහරණ අපි දැන් තල රූපයක් කියන්නේ මොකද්ද කියලා ලියවන්නේ කිසියම් සමතල තලයක් මත සරල රේඛා ඛණ්ඩ වලින් හෝ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් තලයක් මත ඇඳොත් සංවත වුණත් විවුර්ත වුණත් ඒක අපි තල රූපයක් කියලා හඳුන්වනවා. ඔය වගේ කිහිපයක් අඳින්න. ටක් ගාලා අඳින්න මම පොඩි වෙලාවක් දෙන්නම්. හරිද? තල රූප. තලයක් මත කිසියම් සමතල තලයක්. දැන් ඔයගොල්ලෝ බිත්තියේ ඇඳත් ඒ රූප මොනවද? අර චූටි කාලේ ඇඳන්නේ බිත්තිය වල කුරුප්පු ගෑවේ රූප ඇඳේ.
ඒ ඇඳලා තියෙන්නේ මොනවද? සමතල තල රූප. මේ සමතල තලයක් මත ඇඳපු රූප මේ තල රූප. මේ ඔයගොල්ලෝ චූටි කාලේ පිටි වල ඇඳලා තියෙනවා ගෙදර, දොරවල් වල ඇඳලා තියෙනවා. නේ එහෙම ඇඳලා තියෙනවා නේ හැමෝම. නැති වෙන්න බෑනේ. බුටිත් කාලේ ඊට පස්සේ ඇඳලා. චූටි කාලේ ඊට පස්සේ ඉස්කෝලේ යද්දි නේද පොත්වල රූප අඳිනවා, චිත්‍ර පොත්වල රූප අඳිනවා. හරිද? එක එක තැන් වල බිම අඳිනවා. චූටි කාලේ බිමත් ඇඳලා ඇති. ඔව් බිම. ඒ ඇඳපු රූප ළමයි ඔක්කොම තල රූප. තලයක් මත ඇඳ රූප. තලයක් මත ඇඳ රූප තමයි මේ වගේ එක එක රූප. උදාහරණ කියලා දාලා මේ ටික අඳින්න ඉක්මනට. ඇඳද සරල රේඛික තල රූප. හරි තල රූප මේ අපි යන්නේ මොනවද? තල රූප හරි අපි ඊට පස්සේ වෙනම කතා කරමු මේ සරල රේඛික තල රූප කියන්නේ මොනවද කියලා පස්සේ කතා කරනවා ඈ. දැන්ට මේවා තමයි තල රූප. හරි. දැන් මේ තල රූපයක් කියලා කියන්නේ ළමයි සමතල කිසියම් තලයක් මත. මේ සමතල තලයක් වෙන්න ඕනේ. සමතල තලයක් මත. නැත්නම් වක්‍ර තලයක් නෙමෙයි ඈ. මම අර බෝතලේ තලය ගත්තොත් වක්‍රයි මේක තලයක් කියන්නත් බෑ. මේක වක්‍ර පුෂ්ඨයක්. හරි මේවට තල කියන්නේ නැහැ. මේවා ළමයි වක්‍ර පුෂ්ඨ. හරි කෙලින් තිබ්බොත් තලයක් නේද? හරි කෙලින් තියෙන ඒවට තමයි අපි තලයක් කියලා කියන්නේ. නැත්නම් සමතල තල. හරි. හොඳයි. තලයක් මත අපි මේ වගේ වක්‍ර රේඛා හරි සරල රේඛා ඛණ්ඩ හරිනේ. හරි වක්‍ර රේඛා ඛණ්ඩ හරි සරල රේඛා ඛණ්ඩ හරි නැත්නම් මේ දෙකම පාවිච්චි කරලා හරි සංවෘත රූප හරි විවෘත රූප හරි ඇන්දොත් මේවට අපි කියනවා තල රූප කියලා. තේරෙනවද? හැමෝටම හොඳයි. දැන් අපි ඊට පස්සේ ළමයි හිතමු මෙන්න අපිට හම්බ වෙනවා වක්‍ර පුෂ්ඨයක්. මේ බෝලේ නැත්නම් මේ බෝතලේ මේ කෝප්පේ. ඔව්. මේ වගේ වක්‍ර පුෂ්ඨයක් මත මේවට කියන්නේ වක්‍ර පුෂ්ඨයක්. සමතල නැහැ නෙමෙයි. දැන් සමතල නම් අත ඔහොම ලස්සනට අපි අත ගාද්දි මේ වගේ හරි කෙලින් තමයි අත යන්නේ මේ. මේ බෝල්ට් එකම අත ගාද්දි මේ බලන්න මේ. අත හරි කෙලින් එකම තලයක තමයි අත යන්නේ. දැන් මේ බෝතලේ අත ගාද්දි මේ අත මෙහෙම මේ ඔහොම යනවා ඔය. තේරෙනවද? අර එකම කෙලින් යන්නේ මේක තලයක් නෙමෙයි ඈ. මේක මොකද්ද තමයි එතකොට වක්‍ර පුෂ්ඨයක්. නේ? මේ බෝලයක් ගත්තොත් දැන් බෝලයක් හිතන්නකො මේ වගේ වොලි බෝලයක්. මේ වොලි බෝලයක් අත ගාද්දි මොකද වෙන්නේ? අත ගාලා තියනවාද වොලි බෝලේ? නෙට් බෝලේ. හරි පිළ ළමයි වොලි බෝල ගහලා තියනවාද වොලි බෝල? වොලි බෝලයක් හරි නැත්නම් චූටි ටෙනිස් බෝලයක්, රබර් බෝලයක්. මේ ළමයි අල්ලලා තියනවාද බෝල? ප්ලාස්ටික් බෝලයක්. පිළ ළමයි ඕ හරි ගෑල් ළමයි. නෙට් බෝලේ හරි නැත්නම් ටෙනිස් බෝල් තියෙන්නේ. හරි නිකන් බෝලේ අල්ලන් ඔහොම බැලුවොත් මොකද්ද වෙන්නේ මේ? වක්‍රයි නේද? ඔය කියන්නේ නිකන් තලයක් නෙමෙයිනේ. තියෙනවා. හොඳයි. ඒතර ඒක අල්ලද්දි තේරෙනවා නිකන් මේක මේ කෙලින්නේ නැහැ ඔය. ඇදයි. ඇදයි කියන්නේ වක්‍ර මේක පුෂ්ඨයක් ළමයි. තලයක් නෙමෙයි ඈ.
වක්‍ර පෘෂ්ඨයක්. හරිද? එතන මේ වගේ මේ වක්‍ර නේ අපි බෝලයක් හරි බෝලයක් අරන් රූපයක් ඇඳුවා. මම නැත්තම් මෙතන මේ රූපයක් ඇඳලා ඕගොල්ලන්ට පෙන්නුවානේ. හරි මේ වගේ ආයි බලන්න රූපයක් කොහම ඇඳොත් මේ ඇඳ රූපේ ළමයි මේ තලයක් මත ඇඳ රූපයක් නෙමෙයිනේ. තලයක් මත ඇඳ රූපයක් තමයි තල රූපයක් වෙන්නේ. දැන් මේක ළමයි මේ මෙතන නේ තලයක් නැති හින්දා මේක තල රූපයක් නෙමෙයි. මේ ඇඳ රූපේට අපි කියන්නේ තල රූපයක් නොවේ. හරි. හරි උතන පොඩ්ඩක් අපි ළමයි ඒක ලියමු. මේ බෝලයක් වගේ හිතන්නකො බෝලයක මතු පිට සමතල නොවන නිසා අපි බෝලයේ මතු පිට නේ ඇඳි රූපයක් තල රූපයක් නොවේ. තේරෙනවද? හොඳයි ලියන්න මෙහෙම. ලියන්න. වක්‍ර පෘෂ්ඨයක් මතු පිට. වක්‍ර පෘෂ්ඨයක්. වක්‍ර පෘෂ්ඨයක්. වක්‍ර පෘෂ්ඨයක්. වක්‍ර පෘෂ්ඨයක් මතු පිට සමතල නොවන නිසා සමතල නොවන නිසා වක්‍ර පෘෂ්ඨයක් මතු පිට සමතල නැහැ. හරි මේ වගේ සමතල නැහැ. වක්‍ර පෘෂ්ඨයක් මතු පිට සමතල නොවන නිසා වක්‍ර පෘෂ්ඨයක් මතු පිට ඇඳි රූප වක්‍ර පෘෂ්ඨයක් මතු පිට ඇඳි රූප වක්‍ර පෘෂ්ඨයක් මතු පිට ඇඳි රූප මොකක් වෙන්නේ නැද්ද? ඈ වක්‍ර පෘෂ්ඨයක් මතු පිට ඇඳි රූප තල රූප නොවේ. තල රූප නොවේ. ඒක තේරෙනවද? උදාහරණයක් අපි ගත්තොත් බෝලයක්. නේ ඕගොල්ලන්ට ඕන නම් බෝලයක් අරගෙන බෝලයේ මත රූපයක් ඇඳ හැකි. ඒ රූපේ එතකොට තල රූපයක් වෙන්නේ නැහැ. තේරෙනවද? තල රූපයක් වෙන්නේ නැහැ නේ. උදාහරණ මොකද්ද? බෝලයක් මතු පිට අඳින රූපයක්. මොකද වෙන්නේ? තල රූපයක් වෙන්නේ නැහැ නේ. දැන් අපි බෝලයක් අරගෙන හිතන්න පුළුවන් නේද? ඔව් බෝලයක් අරගෙන නේ මම අර මෙතන ගත්තා වගේ වක්‍ර මේ බෝලයක් ගත්තත් එකයි මේ වගේ වක්‍ර පෘෂ්ඨයක් ගත්තත් එකයි. බෝලයක තියෙන්නේ වක්‍ර පෘෂ්ඨයක් නේ. තල මේ තලයක් නෙමෙයි තියෙන්නේ. සමතල තල පෘෂ්ඨ නෑ. තල නෑ. වක්‍රයි. මේ වගේ රූප වලට කියන්නේ තල රූප කියලා නෙමෙයි ඈ. තේරෙනවද? ඔව්. ඒ වගේ ඇහුවොත් මතක තියෙන්න ඕනේ. හරි. දැන් ළමයි අපි මෙතනින් පස්සේ කතා කරන්නේ තල රූප ගැන. ඔව් රෙකෝඩින් එක ඉල්ල ගන්න. ගිය සතියේකද? හා. පුතා රෙකෝඩින් එක ඉල්ල ගන්න මේ මගේ නම්බර් එකට මැසේජ් එකක් දාලා මේ කියන්න ගිය සතියේ රෙකෝඩින් එක එවන්න කියලා WhatsApp වලින් දාන්න. ක්ලාස් එක ඉවරනාට පස්සේ පන්තිය 9න් පස්සේ රෑ 9න් පස්සේ මේ නම්බරයට හරිනේ 0.77 90යි 45යි 702 නම්බරේ හැමෝම ලියාගෙන තියාගන්න මගේ නම්බර එක. ඕකට WhatsApp වලින් WhatsApp වලින් මැසේජ් එකක් දාලා කියන්න මෙන්න මේ ගිය සතියේ සර් රෙකෝඩින් එක එවන්න කියලා 6 පන්තිය කියලා කිව්වනම් හරි මම එතකොට මැසේජ් එකට එවන්නම්. හරි හොඳයි. එතන අපි මෙතනින් පස්සේ ඉගෙන ගන්නේ මෙන්න මේ තල රූප ගැන විතරයි ඈ. හරිද? තල රූප ගැන විතරයි ඉගෙන ගන්නේ. අර වක්‍ර පුෂ්ඨ මත අඳින රූප ඉගෙන ගන්නේ නෑ දැන්. තේරෙනවද? ඔව්. දැන් ළමයි මේ තල රූපත් අපිට වර්ග කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරිද? තල රූප. හරි. ඔතන උදාහරණයක් අපි ලිව්වේ නෑ නේද? ඈ වක්‍ර පුෂ්ඨයක් මත අඳින රූපයක් තල රූපයක් නොවේ නේ. හරිද? හොඳයි. හරි එතන උදාහරණයක් ලියන්න. උදාහරණ කියලා දාලා ලියන්න. අපි ලිව්වේ ළමයි මොකද්ද? වක්‍ර පුෂ්ඨයක් මතු පිට අඳින ලද රූපයක් තල රූපයක් නොවේ. උදාහරණ දාලා ලියන්න මෙහෙම. උදාහරණ
උදාහරණ කියලා දාලා ලියන්න බෝලයක මතු පිට හරි මැසේජ් එකක් දාන්න මම එතකොට දාන්න සති දෙකේ මේවා හරි මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න රෑ වෙලා 9න් පස්සේ හරි උදාහරණ කියලා දාලා ලියන්න මෙහෙම උදාහරණ ලියන්න බෝලයක මතු පිට බෝලයක මතු පිට අඳින ලද රූපයක් බෝලයක මතු පිට අඳින ලද රූපයක් මොකක් වෙන්නේ නැද්ද? තල රූපයක් නොවේ. උදාහරණ දාලා ලියන්න බෝලයක මතු පිට අඳින රූපයක් තල රූපයක් නොවේ. හරි නේද? හොඳයි. දැන් අපි ඔතනින් පස්සේ ළමයි එන්න හදන්නේ මේ මම අර කලින් ඇඳ තල රූප වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් මෙහෙම. මම කිව්වා නම් දෙක මොකක්ද එකක්? සංවෘත තල රූප. අනිත් එක මොකද්ද? විවුර්ත තල රූප. හොඳයි. දැන් ළමයි අපි තලයක් මත අඳින තල රූප අපිට කොටස් වලට වෙන් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. තල රූප කොටස් වලට වෙන් කරන්න පුළුවන් මෙහෙම. දැන් තලයක් මත අඳින රූපනේ තල රූප කියන්නේ ඔන්න බලා ගන්නකො. තල රූප ළමයි අපිට වෙන් කරන්න පුළුවන් සංවෘත තල රූප සහ විවුර්ත තල රූප කියලා. හරිද? හොඳයි. අනුමාත්‍රිකාව දාන්න මෙහෙම. අනුමාත්‍රිකාව දාන්න සංවෘත තල රූප සහ විවුර්ත තල රූප සංවෘත තල රූප සහ විවුර්ත තල රූප හරි අනුමාත්‍රිකාව දාන්න ඉක්මනට හොඳයි දැන් හොඳ අහගන්න දැන් ළමයි දැන් අපි තලයක් මත අඳින රූප තමයි දැන් දිගටම කතා කරන්නේ පාඩමේ තල රූපයක් කියන්නේ මොකද්ද කිසියම් තලයක් මත නේ කිසියම් සමතල තලයක් මත සරල රේඛා වලින් හෝ වක්‍ර රේඛා වලින් හෝ නැත්නම් මේ දෙකම පාවිච්චි කරලා හෝ අපි රූපයක් ඇඳොත් ඒකට කියනවා තල රූපයක් කියලා. ඒ තල රූප ළමයි අපිට වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. හරිද? අනුමාත්‍රිකාව දැම්මනේ. හොඳයි දැන් බලා ගන්න අපිට මේ තල රූප තලයක් මත අඳින තල රූප තලයක් මත අඳින රූප වෙන් කරන්න පුළුවන් කොටස් දෙකකට. එකක් මොකක්ද? එකක් ළමයි සංවෘත තල රූප අනිත් එක මොකද්ද? විවුර්ත තල රූප. තේරෙනවද? තල රූප කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. හරිද? දැන් අපි ගත්තොත් සංවෘත තල රූපයක් කියලා කියන්නේ ළමයි අපි මේ අඳින රූපය සම්පූර්ණයෙන්ම වැසුණු රූපයක් වෙන්න ඕනේ. බැහිච්ච. වැසුණු. හරි? රේඛා ඛණ්ඩ වලින් සම්පූර්ණයෙන්ම රූපය. බලා ගන්න. හරි මම මේවා කලින් ඇඳලා මේ වගේ රූපයක් ඇඳුත් මේ සම්පූර්ණයෙන්ම වැහිලා. ඔය සරල රේඛා තියෙන්නත් පුළුවන් වක්‍ර රේඛා තියෙන්නත් පුළුවන්. හරි මේ වගේ අපි නිකන් රූපයක් ඇඳුත් ළමයි. මේක සම්පූර්ණයෙන්ම මේ වැහිලා. නේද? සරල රේඛා ඛණ්ඩ වලින් ඇඳද්ත් එකයි අහගෙන ඉන්න ලියන්න එපා. සරල රේඛා ඛණ්ඩ වලින් ඇඳද්ත් එකයි වක්‍ර රේඛා ඛණ්ඩ වලින් ඇඳද්ත් එකයි. මේ දෙකම දාලා ඇඳද්ත් එකයි. තේරුණාද? හැබැයි වැහෙන්න අඳින්න ඕනේ. කොහෙන්වත් මේ රූපේ ඇරෙන්න බෑ. අන්න එහෙම තල රූප වලට අපි කියනවා සංවෘත තල රූප කියලා. ඊට පස්සේ ළමයි විවුර්ත තල රූප කියලා කියන්නේ අපි මේ අඳින රූපය කොහෙන් හරි ඇරිලා. හරි දැන් බලන්න මේ ඇඳ එක මේ
මෙතනින් ඇරිලා නේ හරිද මේකත් මෙතනින් ඇරිලා මේකත් මෙතනින් ඇරිලා ඔව් මේ රූප තුන ගත්තොත් ළමයි ඈ විවුර්තයි මේ මෙහෙන් ඇරිලා මේක මෙහෙන් ඇරිලා මේක මෙහෙන් ඇරිලා මේ වගේ රූප වලට කියනවා විවුර්ත තල රූප කියලා මට කියන්නේ මේ දෙකක් තේරෙනවද සංයුත තල රූප කියන්නේ මොනවද විවුර්ත තල රූප කියන්නේ මොනවද කියලා තේරෙනවද හැමෝටම ඈ තේරෙනවා හරි ලියමු මෙහෙම හොඳයි අපි ඉස්සෙල්ලාම ළමයි මේ වගේ පොඩි chart එකක් දාගමු හරි තල රූප කියලා දාලා කොටස් දෙකකට වෙන් කරන්න ඉක්මනට පාට පෑනක් අරන් මේක රතු පෑනෙන් දැම්මත් කමක් නැහැ තල රූප කියලා දාලා වෙන් කරන්න කොටස් දෙකකට මේ විදිහටම පොතේ ලියා ගන්න තල රූප කියලා දාලා මේ විදිහට වෙන් කරන්න මේ පැත්තේ ලියන්න සංයුත තල රූප කියලා මේවා අඳින්න එපා තාම මේ පැත්තේ ලියන්න විවුර්ත තල රූප කියලා ඉක්මනට ඔය වගේ දාගන්න හරි රේඛා ඛණ්ඩ වලින් සම්පූර්ණයෙන්ම වැසුණු රූප වට වී ඇතිනේ සම්පූර්ණයෙන්ම රේඛා ඛණ්ඩ වලින් වට වෙලා තියෙන රූප තමයි සංයුත තල රූප කියලා කියන්නේ රේඛා ඛණ්ඩ වලින් සම්පූර්ණයෙන්ම වැහිලා නැහැ සම්පූර්ණයෙන්ම වට වෙලා නැති රූප තමයි විවුර්ත තල රූප කියලා කියන්නේ හරි හරි මෙතන හොඳයි මේ රූප තුන අඳින්න කලින් අපි මෙහෙම ලියමු දැන් ඔයගොල්ලෝ පොත නිකන් දෙකට වෙන් කරගත්තා නේද පොතේ මේක අඳින්දිනේ ඔව් මෙතන ලියන්න මෙහෙම හරි මෙතන ලියන්න මම මේ කියන එක ඒක ලියලා තමයි මේ රූප ටික අඳින්න ඕනේ මේ පැත්තේ පොතේ මෙතන ලියන්නත් එකක් තියෙනවා හරි ලියන්න මෙහෙම සංයුත තල රූපයක් කියන්නේ මොකක්ද කියලා මෙතන ලියන්න හරි මෙතනින් තරුවක් දාලා පටන් ගන්න මේක යටින් ලියන්න රේඛා ඛණ්ඩ වලින් රේඛා ඛණ්ඩ වලින් රේඛා ඛණ්ඩ වලින් රේඛා ඛණ්ඩ වලින් සම්පූර්ණයෙන්ම රේඛා ඛණ්ඩ වලින් සම්පූර්ණයෙන්ම වැසුණු නැත්නම් වට වී ඇති සම්පූර්ණයෙන්ම වට වී ඇති මෙහාටම ලියයි යන්න එපා මේකෙත් ලියන්න එකක් තියෙනවනේ ඒකෙන්ද පොතේ නිකන් දෙකට බෙදාගත්ත නම් හරිනේ රේඛා ඛණ්ඩ වලින් සම්පූර්ණයෙන්ම වට වී ඇති තල රූප වට වී ඇති තල රූප ලියවද රේඛා ඛණ්ඩ වලින් සම්පූර්ණයෙන්ම වට වී ඇති තල රූප හරි ලියවද දැන් උදාහරණ කියලා දාලා මේ තුන අඳින්න මෙතන යටි උදාහරණ කියලා දාලා මේ තුන අඳින්න සංයුත තල රූප ඊට පස්සේ ඕගොල්ලෝ මේ පැත්තේ ආයි අපි ලියන්න එකක් තියෙනවා ලියලා තමයි මේ උදාහරණ තුන මෙතනත් අඳින්න ඕනේ හරි ඉස්සෙල්ලා අර කැරලි ඉන්න ඉක්මනට මම කියවක ලියුවා නේද මෙතන යටින් ලියලා මේ තුන අඳින්න ඉක්මනට ඉක්මන් කරන්න
40 එකටද හරි දැන් මෙතන අද ඔයගොල්ලෝ කලින් මෙහෙම අරගත්ත නිවුත්ත තල රූප හරි මෙතන තරුවක් දාලා ලියමු මෙහෙම මම කියන්නම් ලියන්න මෙතන තරුවක් දාලා ලියන්න රේඛා ඛණ්ඩ වලින් රේඛා වලින් සම්පූර්ණයෙන්ම වට වී නොමැති සම්පූර්ණයෙන්ම නොවැසුණු සම්පූර්ණයෙන්ම වට වී නොමැති රූප රේඛා ඛණ්ඩ වලින් සම්පූර්ණයෙන්ම වට වී නොමැති රූප හරිද උදාහරණ කියලා දාලා මේ රූප තුන අදින් ඉක්මනට රේඛා ඛණ්ඩ වලින් සම්පූර්ණයෙන්ම වට වී නොමැති නැත්නම් නොවැසුණු රූප කියලා දාලා මෙතන යටින් ලිව්වා මේ තුන අදින්න ඉවරද හරි ඉවරයි පේජ් ඉවරයි දැන් මේකත් තේරෙනවද හරි මම දැන් මේකෙන් පොඩි ගණන් කිහිපයක් දෙනවා අභ්‍යාසයක් ඉවරයිනේ හරි 12 එක අභ්‍යාසය අච්චු පොතේ පිටු අංක 2 දැන් ළමයි ඔයගොල්ලන්ගේ 6 පන්තියේ මට කියන්න අච්චු පොත් දෙකම හම්බුණාද 6 පන්තියේ තියෙන ගණිත අච්චු පොත් දෙකම හම්බුණාද එක කොටස සහ දෙක කොටස හැමෝටම හම්බුණාද නැද්ද හම්බුණා හැමෝටම දෙක කොටස හම්බෙලා තින්නේ ඈ හම්බුණාද පුතා ඔක්කොම හම්බුණා ඈ තෙනුරි හරි හම්බුණා නේද හම්බුණා හරි එහෙනම් දැන් අච්චු පොත්වල ඔයගොල්ලෝ දෙක කොටස ගන්න දෙක කොටස දෙවෙනි අච්චු පොත ගන්න හරි ඔව් දෙවෙනි කොටස අරගෙන අච්චු පොතේ නැත්තම් ටියුට් එකේ තියෙනවා හරිද පිටු අංක 2
පිටුවංක 2 පෙරලා ගන්න. පෙරලා ගත්තද පිටුවංක 2? ඔව්. ඒකේ තියෙනවානේ 12 එක අභ්‍යාසي පහළ බලන්න. තියනවද නැද්ද? 12 එක අභ්‍යාසය. හම්බුණාද? හම්බුණාද තෙනුරි? රාහුල් හම්බුණාද? 12 එක අභ්‍යාසය තියෙනවා. ගණන් හරි. දැන් පොතේ දාන්න 12 එක අභ්‍යාසය කියලා. दोलहे एक अभ्यासी दोलहे एक अभ्यासी හම්බුණානේ හරි දාලා ප්‍රශ්න ලියන්න එපා ප්‍රශ්න ලියන්නේ නැතුව ප්‍රශ්නාංක 1 දාලා රූප අඳින්නත් එපා රූප අඳින්නත් එපා හරි මොකක්ද මෙහෙම කියන්නේ බලන්න පොතේ දාන්න 12 එක අභ්‍යාසය ප්‍රශ්නාංක 1 හරි දැන් ප්‍රශ්න කියවන්න මොකක්ද තියෙන්නේ ප්‍රශ්නේ පහත දැක්වෙන තල රූප වලින් සංයුත තල රූප තෝරා ඒවායේ අක්ෂරයේ ලියා දක්වන්න. හරි. දැන් ඔගේ ළමයි A B C D E F G H I J කියලා රූප තියෙනවා 10ක්. නේ? ඔව් රූප 10ක් තියෙනවානේ. ඔය රූප 10 දිහා හොඳට බලලා සංයුත තල රූප වල අංකය කියන්නේ අර A B C කියන අකුර පොතේ ලියවනම් හරි. පොඩි වෙලාවක් දෙන්න විනාඩි 2ක් විතර කරන්න බලන්න. සංයුත තල රූප විතරයි ඈ විවුර්ත තල රූප ලියන්න බෑ. කරා රශි හරි නෙතුලි රාහුල් බාන උත්තර දාන්න. ඔව් මෙතන තියෙන රූප වලින් පුතා සංයුත තල රූප ඔව් ඒ රූපේ හරිද ත්‍රිකෝණයක් තියෙන්නේ. හරි නේද? ඔව්. ඒ රූපේ ළමයි සංයුතයි. ඊට පස්සේ ආයි B සංයුත නෑ. ඒක ඇරිච් එකක්. විවුර්ත රූපයක්. C හොඳයි. ඔව්. හරි. C එකක් මොකද වෙන්නේ? ඇරිලා නේ විවුර්තයි. ඔව්. ඊට පස්සේ D එක සමචතුරාශ්‍රයක් තියෙනවා. ඒක සංයුතයි. D හරි. E එක රවුමක් නේ වැහිලා තියෙන්නේ සංයුතයි. E එකත් හරි. ඊට පස්සේ F එක නෑ සංයුත නෑ නේ. ඒක මොකක් වෙලා තියෙන්නේ?
විවුර්තයි. හොඳයි. හරි. හරි. ඊළඟට ඉක්මන් කරන්න. F එක නෑ. C එක ඈ ඔය එක ළමයි සංයුතයි. C එක හරි හොඳයි. C එක සංයුතයි තියෙනවා. H එක ආයි මොකද වෙලා තියෙන්නේ? ඈ ඇරිලා නේ විවුර්තයි. I එක වැහුණා නේ සංයුතයි. J එකත් සංයුතයි. හොඳයි. මට කියන්න 1 2 3 4 5 6 6යි නේ. 6ම හරිද? 6ම හරි. 6න් 6යි. හරි මෙතනින් දාන්න ලකුණු 6ම හරි නම් 6න් 6යි. 6ම හරිද? ඔක්කොම හරි තෙනුලි. නෙතුලි හරි. හොඳයි. කට්ටියගෙම හරිද? 6න් 6ම හරි. හරිද? ගාංගන රෂි හරිද? රාහුල් හසිදු හරිද බලන්න. හරිනේ. කවිෂ හරිද? රාහුල් හරි. 6න් 6ම හරි. කවිෂ හරි ඔක්කොම. නෙත්මි නෙතුලි. තේරුණි. හොඳයි. ඔක්කොම හරි. ගාංගන හරි. 6න් 6යි. තේරෙනවනේ මේ වගේ ප්‍රශ්න එහෙම එනවා ඈ. හරි. දැන් ඊළඟට අපි එන්න හදන්නේ ළමයි හරියක් දාගන්න ඕනේ. ඕ හරියක් දාලා 6න් 6 කියලා දාගන්න හරි ගන්න. හරි. ඒකත් හරි. දැන් ළමයි අපි එන්න හදන්නේ උතරින් පස්සේ ඊළඟ මාතෘකාව. සරල රේඛීය තල රූප. අපේ මාතෘකාව පාඩමේ නම. නේද? රෂි හරි. හොඳයි. අපේ පාඩමේ නමත් මොකද්ද? පාඩමේ නම සරල රේඛීය තල රූප නේ. ඔන්න දැන් තමයි අපි ඒක ඉගෙන ගන්න හදන්නේ. සරල රේඛීය තල රූප කියලා දැන් අනුමාතෘකාව දාමු. දැන් අනුමාතෘකාව දාන්න සරල රේඛීය තල රූප. හරි. මොකක්ද දාන්න ඕනේ? අනුමාතෘකාව සරල රේඛීය තල රූප අනුමාතෘකාව දාන්න. හරි. දැන් අපි මෙච්චෙල්ලා ළමයි ඉගෙන ගත්තා තල රූප කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ තල රූප වලත් වර්ග දෙකක් අපි ඉගෙන ගත්තා. සංයුත තල රූපයි, විවුර්ත තල රූපයි. ඔව්. දැන් ළමයි අපි මේ තල රූප කියන එක ඉස්සරහෙන් මේ විශේෂණ පදයක් දානවා. මොකක්ද දාලා තියෙන්නේ? කලින් මේක තිබ්බේ නෑනේ. කලින් තිබ්බේ තල රූප. තල රූප කියන්නේ තලයක් මත අඳින රූප තල රූප. මේ සරල රේඛා වලින් හරි වක්‍ර රේඛා වලින් හරි මේ දෙකෙන්ම හරි අඳින රූප වලට කියනවා තලයක් මත අඳින රූප වලට කියනවා තල රූප. පුතාලා මේක ඉස්සරහින් මේ විශේෂණ පදේ දැම්මහම මොකද වෙන්නේ? සරල රේඛීය තල රූප කියන්නේ මොනවද? සරල රේඛීය. ඔව් මෙන්න මෙහෙම දෙයක් අපිට තමයි තියෙනවා. දැන් අපිට තල රූප කියන එක වෙන් කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. තල රූප වෙන් කරන්න පුළුවන් ළමයි තව ක්‍රමයක් තියෙනවා. මොකක්ද දන්නවද? සරල රේඛීය තල රූප ලෙස වෙන් කරන්නත් පුළුවන්. සරල රේඛීය නොවන වද සරල රේඛීය නොවන තල රූප. ඔන්න ඔහම කොටස් දෙකකට වෙන් කරන්නත් පුළුවන්. තමයි මොකද්ද දැන් මේ දෙකේ වෙනස? තල රූප අපිට ආයි මේ වගේ කොටස් දෙකකටත් වෙන් කරන්න පුළුවන්. අපි මුලින් වෙන් කරා තල රූප, සංයුත තල රූප, විවුර්ත තල රූප කියලා. නේද? ඔව්. දැන් ආයි ළමයි ඕනනම් තල රූප වෙන් කරන්න පුළුවන්. සරල රේඛීය තල රූප, සරල රේඛීය නොවන තල රූප. කාටද කියන්න පුළුවන් මේ දෙකේ වෙනස මොකද්ද? මේකේ මෙච්චරයි වෙනස ළමයි. සරල රේඛා ඛණ්ඩ වලින් ළමයි මේ සරල රේඛීය කියන්නේ මොකද්ද? සරල රේඛීය කියන්නේ මොකද්ද? සරල රේඛා විතරක් තියෙන්න ඕනේ. අන්න දැන් තේරෙනවනේ. සරල රේඛීය තල රූප කියලා කියන්නේ කිසියම් තල රූපයක සරල රේඛා විතරක් තිබ්බොත් අපි ඒවට කියන්නේ ළමයි සරල රේඛීය තල රූප. උදාහරණ බලන්න මේ. මෙන්න මේක මේ ත්‍රිකෝණය. මොකක්ද ඒක? රේඛා තුනම සරල රේඛා. හරිද?
මේ ආදි මේකෙත් රේඛා තුනම සරල රේඛා. වක්‍ර රේඛා එකක්වත් තියෙන්න බෑ. මේක රේඛා ඛණ්ඩ හතරම සරල රේඛා. ළමයි මෙන්න මේ වගේ තල රූප වලට අපි කියනවා මොනවා කියලාද? සරල රේඛීය තල රූප කියලා. ඒ කියන්නේ ළමයි තල රූපයක වක්‍ර රේඛා එකක්වත් තියෙන්න බෑ. තේරෙනවද? කිසියම් තල රූපයක වක්‍ර රේඛා එකක්වත් නැත්තම් සියලුම රේඛා සරල රේඛා නම් තියෙන්නේ අපි ඒ තල රූපය හඳුන්වනවා සරල රේඛීය තල රූපයක් කියලා. හැමෝටම තේරෙනවද? සරල රේඛීය තල රූපයක් කියන්නේ මොකක්ද කියලා තේරෙනවද? සරල රේඛා ඛණ්ඩ විතරයි තියෙන්න ඕනේ. තල රූපයක සරල රේඛා ඛණ්ඩ විතරක් තිබ්බොත් අපි ඒකට කියන්නේ සරල රේඛීය තල රූපයක් කියලා. එහෙනම් සරල රේඛීය නොවන තල රූපයක් කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන් මොනවද තියෙන්න ඕනේද? සරල රේඛීය නොවන තල රූපයක් වෙද්දි මොනවද තියෙන්න ඕනේද? වක්‍ර රේඛා තියෙන්න ඕනේ. ඔව්. දැන් ඒකේ ළමයි වක්‍ර රේඛා විතරක් තිබ්බත් කමක් නැහැ. කියන්නේ වක්‍ර රේඛාම තියෙන්න ඕනේ නැහැ ඔක්කොම. දැන් මේ වගේ රූපයක් ගත්තොත් මොකද්ද? සරල රේඛීය තල රූපයක් නොවේ. මේක වක්‍ර රේඛා තියෙන තල රූපයක්. හරිද? හැබැයි ළමයි මේකේ සංයුත හරි විවුර්ත හරි ඒත් ගැටලුවක් නැහැ. හරිද? දැන් මම මේ යන රූප දෙකම සරල රේඛීය තල රූප නෙමෙයි. වක්‍ර රේඛා තියෙනවනේ. හැබැයි ළමයි සරල රේඛාවක් දෙකක් තිබ්බත් වක්‍ර රේඛාවක් තිබ්බොත් එක වක්‍ර රේඛාවක් හරි තිබ්බොත් අනිවාර්යෙන් ඒක මොකක් වෙනවද? එක වක්‍ර රේඛාවක් හරි මේ රූපේ තිබ්බොත් ඒක මේ ගොඩට වැටෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. කියන්නේ සරල රේඛා තිබ්බට එක වක්‍ර රේඛාවක් හරි ගෑවුනොත් ඒක සරල රේඛීය තල රූපයක් නොවේ කියන එක තේරෙනවද? දැන් මේ රූප දෙකේම නම් ඔක්කොම වක්‍ර රේඛා තියෙන්නේ. හැබැයි මේ රූපෙ සරල රේඛා දෙකකුයි වක්‍ර රේඛාවකුයි තියෙනවා. තේරෙනවද ඔය? හරිද? දැන් මම තව රූපයක් ඇන්දොත් මේ. ඒකෙත් බලන්න. සරල රේඛා ඛණ්ඩ දෙකයි වක්‍ර රේඛාවයි. එක වක්‍ර රේඛාවක් හරි තිබ්බොත් රූපයක ඒක වැටෙන්නේ මේ ගොඩට. පුතාලා කියන එක තේරෙනවද? එක වක්‍ර රේඛාවක් හරි තිබ්බොත් තල රූපයක ඒක වැටෙන්නේ සරල රේඛීය තල රූප නොවන ගොඩට. සියලුම රේඛා සරල රේඛා විතරක් තිබ්බොත් තමයි සරල රේඛීය තල රූප ගොඩට වැටෙන්නේ කියන එක තේරෙනවද? මං කිව්ව දේ තේරෙනවද? ඔව්. ඊට පස්සේ ළමයි ඕන්නම් නෑ ලියන්න එපා. අහගෙන ඉන්න මං කියන එක තේරෙනවද කියලා අහන්නේ. තාම ලියන්න දුන්නේ නෑනේ. ඉස්සෙල්ලා අහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ළමයි අපිට ඕන්නම් මේ සරල රේඛීය තල රූපත් ආයි කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. හොඳට අහගන්න. සරල රේඛීය තල රූපත් ආයි කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මේකෙත් ළමයි සංයුත රූප තියෙනවානේ. මෙයයි සංයුතයි. මෙයා විවුර්තයි. මෙතන අපිට ළමයි ඕන්නම් මේ දෙක වෙන් කරලා කියන්න පුළුවන් සංයුත සරල රේඛීය තල රූප වලට මේ දෙන්න ගන්න පුළුවන්. ඒක තේරෙනවද? මේ දෙක සංයුතයි සරල රේඛා වලින් විතරයි ඇඳලා තියෙන්නේ. සරල රේඛීය තල රූප වලින් මේ දෙකත් අපිට වෙන් කරලා කියන්න පුළුවන් සංයුත සරල රේඛීය තල රූප කියලා. මෙයා විවුර්තයි. සරල රේඛා වලින් විතරයි ඇඳලා තියෙන්නේ. ඒතකොට මේක මොකක්ද? මේක ළමයි විවුර්ත සරල රේඛීය තල රූපයක්. හරිද? මම මේක නම් කරනවා විවුර්ත. හැබැයි සරල රේඛා වලින් ඇඳපු රූපයක් නේ. තේරෙනවද? මේක ළමයි විවුර්තයි. හැබැයි සරල රේඛා වලින් විතරයි ඇඳලා තියෙන්නේ. විවුර්ත සරල රේඛීය තල රූපයක්. මේක. මේ දෙක මට කියන්න මොනවද? සරල රේඛා වලින් ඇඳලා තියෙන සංයුත නේ. මේ දෙක මොකක්ද එතකොට? සංයුත. උතර තේරුම් ගන්න. සංයුත සරල රේඛීය තල රූප දෙකක් මේක. හරිද?
ඒ දෙකක් තේරෙනවද ඒ කිව් එක? සරල රේඛා වලින් ඇඳපු තල රූප වලට අපි කියනවා සරල රේඛීය තල රූප කියලා. වක්‍ර රේඛා තියෙන්න බෑ මේකේ. වක්‍ර රේඛා එකක්වත් නැතුව ඔක්කොම රේඛා සරල රේඛා වලින් ඇඳොත් තාම ලියන්න එපා. මම වෙලාව දෙන්නම් ලියන්න. තාම අහගෙන ඉන්න. සරල රේඛා වලින් විතරක් ඇඳොත් ඒ රූපයට අපි කියනවා සරල රේඛීය තල රූපයක් කියලා. ඒකෙත් ළමයි සංයුත ඒවට අපි කියනවා සංයුත සරල රේඛීය තල රූප. තවත් විශේෂණ පදයක් දානවා ඉස්සරහට. මේකෙන් සංයුත ඒවට කියනවා සංයුත සරල රේඛීය තල රූප. සංයුත නැති ඒවට කියනවා මේකේ විවුර්ත සරල රේඛීය තල රූප. ඒ කිව් එක තේරෙනවද? ඈ? පැහැදිලිද හැමෝටම? පැහැදිලිද හැමෝටම? සරල රේඛීය තල රූපවල බැහුණු ඒවට කියනවා සංයුත සරල රේඛීය තල රූප කියලා. සරල රේඛීය තල රූපවල විවුර්ත ඒවට කියනවා විවුර්ත සරල රේඛීය තල රූප කියලා. හරිනේ. ඊට පස්සේ මේ තියෙන්නේ ළමයි සරල රේඛීය නොවන තල රූපනේ. සරල රේඛීය නොවන. ඇයි ඒ? මේවල ළමයි වක්‍ර රේඛා තියෙනවා. මේ රූපවල මේ තල රූප අඳිද්දි වක්‍ර රේඛා පාවිච්චි කරලා තියෙනවා. ඔක්කොම වක්‍ර රේඛා තිබ්බත් හරි එක වක්‍ර රේඛාවක් තිබ්බත් ඇති. සරල රේඛා තිබ්බට මතක තියාගන්න මේකේ වක්‍ර රේඛාවක් තියෙනව නෙමෙයි. මේකෙත් වක්‍ර රේඛාවක් තියෙනවනේ. මේ දෙක සරල රේඛා වුණාට මේ වක්‍ර රේඛා තියෙනවා. එක වක්‍ර රේඛාවක් හරි තිබ්බොත් ඒගොල්ලෝ අහුවෙන්නේ සරල රේඛීය නොවන තල රූප වලට. හරි බෝඩ් එක පැහැදිලි නැතුව යන්නේ මේ සිග්නල් අඩු වුණාම ළමයි ඈ. ඔයගොල්ලන්ගේ මට කියන්න අනිත් අයට බෝඩ් එක හොඳට පේනවද? අනිත් ළමයිට බෝඩ් එක පේනවද හොඳට? පේනවද මේ ටික? රූප පේනවද? කොටක් ගාලා කියන්නේ එතුළි පේනවද බෝඩ් එක හොඳට? පේනවනේ. සමහර ළමයි මේක වෙලාවට සිග්නල් නැතුව ගියාම පේන්නේ නැතුව යනවා ඈ. දැන් පේනවද හැමෝටම? හරිද? එතකොට ළමයි එක වක්‍ර රේඛාවක් හරි තිබ්බොත් තල රූපයක ඒව වැටෙන්නේ සරල රේඛීයද සරල රේඛීය නොවනද? සරල රේඛීය නොවන තල රූප වලට. ඒකෙත් ළමයි අපිට මේ වගේ මේ සංයුත ඒවා තියෙනවනේ මෙයයි අපිට කිව්ව හැකි සංයුත සරල රේඛීය නොවන තල රූපයක් කියලා කියන්න පුළුවන්. නේ? සංයුත සරල රේඛීය තල රූපයක් නොවේ. හරි කියන්නේ මේවා සරල රේඛීය තල රූප නෙවෙයිනේ සංයුත. නේ? සංයුත සරල රේඛීය තල රූපයක් නොවේ. හරිද? ඒ කියන්නේ නැත්තම් සංයුත සරල රේඛීය තල රූප වලට මේක අහුවෙන්නේ නැහැ. මේවා සංයුත සරල රේඛීය නොවන තල රූප. සංයුත වැහුණු සරල රේඛීය නොවන තල රූප. මෙයයි විවුර්තයි නේ. විවුර්ත සරල රේඛීය නොවන තල රූප. හරි අපි මෙතනත් පොඩ්ඩක් නම් කරගමු ඊතල දාලා. මම මේක මෙහෙන් අදින්නම් බලා ගන්න. හරිද? දැන් මේ දෙක නම් කරන්න පුළුවන් ළමයි ඕගොල්ලන්ට. මේ දෙක නම් කරන්න පුළුවන් සංයුත සරල රේඛීය නොවන තල රූප කියලා. ඊට පස්සේ මෙතන මේ ඇඳලා තියෙන එක මේ දෙක තමයි නම් කරන්න පුළුවන් විවුර්ත ඇරිච් එකක් නේ විවුර්ත සරල රේඛීය නොවන තල රූප කියලා. ඔන්නෝම නම් කරගන්න පුළුවන්. හරි හොඳයි. අපි දැන් පොඩ්ඩක් ළමයි මේක මෙහෙම නම් කරගමු. වැදගත් වෙන හින්දා. හරි. දැන් ආයෙ ළමයි ඔයගොල්ලෝ මේ විදියට තල රූප අපි මේක පොඩ්ඩක් මෙහෙම ලියන්න ඉස්සෙල්ලාම ළමයි මෙහෙම. හරිද? ලියන්න මෙහෙම මාතෘකාව දැම්ම නේද සරල රේඛීය තල රූප කියලා. ඔව් ලියන්න මෙහෙම. ලියන්න සරල රේඛා ඛණ්ඩ වලින් පමණක් සරල රේඛා ඛණ්ඩ වලින් පමණක්
සරල රේඛා ඛණ්ඩ වලින් පමණක් සමන්විත සරල රේඛා ඛණ්ඩ වලින් පමණක් සමන්විත සරල රේඛා ඛණ්ඩ වලින් පමණක් සමන්විත තල රූප තල රූප සරල රේඛීය තල රූප ලෙස හැඳින්වේ. සරල රේඛීය තල රූප ලෙස හැඳින්වේ. සරල රේඛීය තල රූපයක් ලෙස හැඳින්වේ. සරල රේඛා ඛණ්ඩ වලින් පමණක් සමන්විත තල රූප සරල රේඛීය තල රූප ලෙස හැඳින්වේ. හරි. ලියන්න මෙහෙම ඊට පස්සේ මෙහෙම තල රූපයක එක් වක්‍ර රේඛා ඛණ්ඩයක් හෝ තල රූපයක එකක් හරි තල රූපයක එක් වක්‍ර රේඛා ඛණ්ඩයක් තල රූපයක එක් වක්‍ර රේඛා ඛණ්ඩයක් හෝ ඇතනම් තල රූපයක එක් වක්‍ර රේඛා ඛණ්ඩයක් හෝ ඇතනම් මේ ඇදලා තියෙනවනේ එකක් හරි තියෙනවා නම් එක් වක්‍ර රේඛා ඛණ්ඩයක් හෝ ඇතනම් එය මොකක් වෙන්නේ නැද්ද? එය සරල රේඛීය නොවන තල රූපයකි. එය සරල රේඛීය තල රූපයක් නොවේ. එය සරල රේඛීය තල රූපයක් නොවේ. එය සරල රේඛීය තල රූපයක් නොවේ. හරි. දැන් මේ chart එක මේ වගේ දාලා ළමයි මේ බෝඩ් එකේ ලියන එකම ඔයගොල්ලන්ට ලියා ගන්න වෙනවා පටන් ගන්න. හොඳයි. ඉතල තල රූප කියලා දාලා දෙකට වෙන් කරන්න මේ වගේ ආයි සරල රේඛීය තල රූප, සරල රේඛීය නොවන තල රූප. කොහොම වෙන් කරලා මේකේ මේ උදාහරණ ටික ඇඳලා මේවල වැහුණු රූප ටික වෙනම ඕනනම් නම් කරගන්න ඊතලයක් දාලා සංයුත සරල රේඛීය තල රූප කියලා. මේක එතකොට සංයුත සරල රේඛීය තල රූපයක් නෙමෙයිනේ. මේක විවුර්තයි. නේ? මේක විවුර්ත සරල රේඛීය තල රූපයක්. සංයුත සරල රේඛීය තල රූපයක් නොවේ. මේක විවුර්තයි. මේ දෙන්නේ සරල රේඛීය නොවන තල රූපනේ. වක්‍ර රේඛා තියෙනේවනේ. ඕකෙත් ළමයි අර වැහුණු ඒවට අපිට සංයුතයි කියලා කියන්න පුළුවන්. ඇරිච්ච ඒවට විවුර්තයි කියලා කියන්න පුළුවන්. හොඳයි. ඔය වගේ මේ ටික ඇඳලා නම් කරගන්න ඉක්මනට පොඩි වෙලාවක් දෙන්න ඉක්මන් කරන්න.
ඉවරයිද? ඉවරයි. හරි මේ ටික ළමයි chart එක දාගත්තද රූපත් එක්ක ඔක්කොම නම් කරගත්තද මේවා? මේ තියෙන්නේ සංයුත සරල රේඛීය තල රූප. මේ සරල රේඛා වලින් සංයුත වෙච්ච තල රූප. මේක ළමයි සංයුත නෑ. මේ සංයුත සරල රේඛීය තල රූපයක් නොවේ. සරල රේඛා තිබ්බට සංයුත නෑනේ. හරි මේවා ළමයි කොහොමත් එතකොට එන්නෙම නෑනේ සංයුතේ උනත් මේ සරල රේඛීය තල රූප නෙමෙයිනේ නේ. හොඳයි. හරි වට කියන්නේ මේ ටික ඇතුළේ ඉවරද ඔක්කොම? හැමෝම ඉවරද? මේ ටික ඇඳලා මේවා ලියාගත්තද පාට පෑන් වලින් හරි? ඉක්මන් කරන්න. දැන් හැමෝම ඉවරද? හරි. අපි පුතා ඉවරද දැන්? රෂි ඉවරද? හරි ඉවරයි. දැන් මේකෙත් අපි අභ්‍යාසයක් ළමයි තියනවා පොතේ කරමු. අර කලින් අභ්‍යාස කරා වගේ කරන්න දෙන්නේ. පිටු අංකයේ පෙරලා ගන්න තුන්වෙනි පිටුව. තුන්වෙනි පිටුව 12 2 අභ්‍යාසය. 12 2 අභ්‍යාස කියලා දාලා
ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1. හරි. ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. පහත දැක්වෙන රූප සටහන් අතුරින් සංයුත සරල රේඛීය තල රූප තෝරන්න ඕනේ. සංයුත සරල රේඛීය තල රූප මෙන්න මේ වගේව තෝරන්න ඕනේ. මේ වගේව තෝරන්නත් බෑ, මේ වගේව තෝරන්නත් බෑ, මේ වගේව තෝරන්නත් බෑ. මෙන්න මේ වගේව තෝරලා අංකය දාන්න බලන්න. ඔය රූප A B C D E F G රූප 7ක් තියෙනවානේ. රූප 7න් මේ විදියට සරල රේඛා විතරක් තියෙන සංයුත රූප ටික තෝරලා අංකේ දාන්න මම බලනවා හරියට කරලාද කියලා. ශග්ගාල කරන්න පුළුවන්. අමාරු නෑ ලේසි. මේ වගේ සංයුත සරල රේඛා විතරක් තියෙන බැහුණු සරල රේඛා විතරක් තියෙන තල රූප තෝරලා අංක දැම්මනම් හරි. ඉවරයි ඔක්කොම රූප අඳින්න නෑ. ප්‍රශ්නේ අංකේ දැම්ම උත්තර ටික දාගෙන යන්නයි තියෙන්නේ. හරි. මොකද්ද නෙතුළු ඉවරයි. හොඳයි. තව ඉවර ළමයි කවුද ඉන්නේ? දාන්න බාන උත්තර ටික. නෙතුළි හරි. හොඳයි. නෙතුළුගේ හරි. කො හරිද ළමයි දාන්න උත්තර? ඔය රූප 7න් සංයුත සරල රේඛීය තල රූප මොනවද? හරි. කවීෂ හරි. හොඳයි. තව ඉවර කට්ටිය කවුද ඉන්නේ? කවීෂ හරි. අනිත් ළමයි උත්තරේ දාන්න උතන netme වාගේ හරි. තව එකක් තියෙනවා. තව රූපයක් තියෙනවා හොයන්න. තව එක රූපයක් ඔයාලට මග ඇරිලා. කො අනිත් ළමයි 5-6 දෙනා ඉක්මන් කරන්න. සරල රේඛීය සංයුත තල රූප රාහුල් හරි. රාහුල් පුතා හරි. අනිත් ළමයි 3-4 දෙනා ඉක්මන් කරන්න. රාශි හරි. netme හරි. D එක හරි. හොඳයි. හරි සෞභාග්‍ය ගත්තද? ගයංගන වක්‍ර රේඛා තියෙන්න බෑ. වක්‍ර රේඛා තියෙනව ගන්නෙ නෑනේ. ආයි බලන්න. වක්‍ර රේඛා එකක්වත් තියෙනව ගන්න බෑ. සරල රේඛා විතරයි තියෙන්න ඕනේ සහ ඕකේ නම් ඔක්කොම රූප බැහැච්ච ඒවා තියෙන්නේ නේ. ඔතන තියෙන රූප වලින් සරල රේඛා විතරක් තියෙන රූප ටික තමයි එන්නේ. බැහුණු රූප හින්දා සංයුතයි. හරිද ඉවරද? ඔව්. හරි. හොඳයි. මට කියන්නේ A ද වෙලාව ඇති. A එක හරි නේද? A එකේ ළමයි සරල රේඛා තුනක් තියෙන සංයුතයි කොහොමත්. B එක ගන්න බැරි ඇයි? B එකේ ළමයි වක්‍ර රේඛාවක් තියෙනවනේ. වක්‍ර රේඛා තිබ්බොත් ඒව ගන්න බෑ සංයුත රූප වලට. මේ මොනවාද මේ සරල රේඛීය රූප වලට වක්‍ර රේඛා තියෙන ඒවා ගන්න බෑනේ. C හරි. C එකේ සරල රේඛා විතරමයි තියෙන්නේ. B එකේ සරල රේඛා විතරමයි තියෙන්නේ. හරි. E එකේ සමචතුරස්‍රයක් සරල රේඛා විතරමයි තියෙන්නේ. F එක ගන්න බෑ වක්‍ර රේඛාවක් තියෙනවා. G එක ගන්න පුළුවන් සරල රේඛා විතරයි තියෙන්නේ. තේරුණාද? සරල රේඛා විතරක් තියෙන සංයුත රූප ටික තමයි තෝරන්න ඕනේ. හරිද හැමෝගෙම? ගොඩක් අය හොඳට කරලා තිබ්බා හරි. 5න් 5යි කියලා දාගන්න පහම හරි ළමයි. රතු පෑනෙන් හරියට දාන්න. පුතා හරියට ගාංගන අර වක්‍ර රේඛා තියෙන ඒවා ගන්න බෑ. සරල රේඛීය සංයුත තල රූප තෝරන්න ඕනේ.
ඔතන රූප ඔක්කොම සංයුතයි. හැබැයි සරල රේඛී ඒවා තමයි තෝරන්න ඕනේ. සරල රේඛා විතරක් තියෙන ඒවා. හරි. හරිද? අසිතු හරිද කො? හොඳයි. එහෙනම් ළමයි මෙතනින් අදට අවසාන වෙනවා පන්තිය. ලබන සතියේ තමයි මේ පාඩම ඉවර වෙන්නේ. අපිට ලබන සතියේ කරාම මේ පාඩම ඉවර වෙනවා. හරි යාළුවෝ ඉන්නවා නම් දැන් ඒගොල්ලෝ අද නැති ළමයි හිටියොත් මට කියන්න මැසේජ් දාලා රෙකෝඩින් ඉල්ලගෙන බලන්න කියලා. ටියුට්ස් ළමයි ඇවිල්ලා ගන්න. කෙහෙල්ලල් ළමයි අපේ ගෙදරින් පේපර් එකක් අරන් යන්න මේ මාසේ ටෙස්ට් පේපර් එක කරන්න ඕනේ. මිනෝගොඩ ළමයි ඇක්මකින් ගන්න. හොඳයි එහෙනම් ළමයි හරි ආයුබෝවන්. පරිස්සමට ඉන්න. දැන් හෝම්වර්ක් නම් නැහැ. ওই ටික ආපහු පොතේ නිකන් කරන්න මොකක් හරි මේ ගෙදරට පොතක හරි නේද කරන්න. ඒ ටික ලබන සතියේ අපි ඊටු ටික කරමු. හරි එහෙනම් ළමයි සියලු දෙනාට හරිද? සුබ රාත්‍රියක් ආයුබෝවන් පරිස්සමට ඉන්න උත්සාහයි.